නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් අද මැයි මාසයේ 3 වෙනිදා වෙසක් මාසයේ අපට උදා වුණ සම්බුදු සිතක අසිරේ උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවේ ඊටාම දයාවෙන් ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන හෝරාවකට ආසන්න මේ කාලය තුළ දහම් සාකච්ඡා පවත්වන්න ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වන්ත හැම දිනාටම කාල අවකාශය උදා වුණා. ඉතින් අපිට අනුකම්පාවෙන්ම සදහම් සාකච්ඡා පිණිස මේ මොහොතේ වැඩම කොට වැඩ සිටින ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ හැම දිනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් ඒත් එක්කම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් පින්වත් නැඳුන්ගමුවේ රාජාහස්ත්‍යයට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පරලොව ජීවිතයේ සුගතිගාමී වී මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියන පැතුමත් ඒක රාශි කරගෙන අංක 734 බෝන්වත්ත නුන්ගමුගොඩ කැලණිය යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික අනුර පෙරේරා පින්වන්ත මහත්මයා සහ මනම්පේරි මංගලිකා යන පින්වන්ත මහත්මිය ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පිනැති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් උතුම් සම්බුදු සිතක ආසිරිය සදාම් සාකච්ඡා පිණිස අපි අවසරයේ සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට යුතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරනසේක්වා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි සම්බුදු සිතක අසිරියේ වැඩසටහනේදී මේ දිනවල අපි විශේෂයෙන්ම කතා කරමින් හිටියේ. දැන් එතකොට වසරක් සම්පූර්ණ වෙනවා අපි වැඩසටහන. එහෙමයි ස්වාමීනි. අපි ගිය අවුරුද්දේ මේ මාසේ පළවෙනිදා මම හිතන්නේ මට මතකයට පටන් ගත්තේ. ඉතින් මේ වසරක් කාලයක් පුරාවට එතකොට අද පැවැත්වෙන 299 වෙනි වැඩසටහන. එතකොට මේ වසර තුල 298ක් සිදු වෙලා තියෙනවා. ඒ ඉරිද සෙන්සුරාදාවල් පොය අතහැරුණනේ. එහෙමයි ස්වාමීනි. ඒවත් එක්ක එතකොට 298ක් මේ වසර පුරාවට අපිත් එක්ක පිරිස සම්බන්ධ වෙලා බොහොම සැදැහැතින් උපකාර කරමින් උදාර පිනක් ඇත්තටම රැස් කරගත්තා. පින්වත්නි අපිට මේ දුර්ලභ ලැබුණු මනුස්ස ජීවිතේ අපි සසරේ ඕන තරම් අපේ ජීවිතේ කැප වෙලා තියෙන මහ පොළොව වෙනුවෙන්, ගෙවල් දොරවල් වෙනුවෙන්, යාන වාහන වෙනුවෙන්, මිල මුදල් වෙනුවෙන්. ඒකට ඒ වගේට අපි වගේම අපි මහන්සි වෙලා හරි හම්බ කරපු ධනය අපි ඒ වෙනුවෙන් අප්‍රමාණ කැප කරලා වියදම් කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට සමහරලාට අකුසල් පෝෂණය කරගන්න පවා අපි ඕන තරම් අපේ ධනය අපි වියදම් කරලා තියෙනවා. නැද්ද බලන්න. ඒ වගේම අධර්මයේ පතුරවන්න ඕන තරම් අපි හම්බ කරපු ධනෙ අධාර්මික දේවල්, ඒ වගේම අධර්මයේ පතුරවන්න ඕන තරම් වියදම් කරලා ඇති. හැබැයි දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතේ මෙන්න මේ මොහොත තමයි ඔබට වාසනාව උදා වුණේ. කුමක් කරගන්නද අපිට සියලු දෙනාටම මේ සියල්ල දන්නා සියල්ල දකිනා සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන පැයක් වගේ පුංචි කාල විනාඩි 55ක පුංචි කාලයක් කතාබස් කරමින්
මේ මනුෂ්‍ය වර්ග තමන්ගේ හිතත් මනුෂ්‍ය වර්ගයාගේ හිතත් මේ තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ වගේ අයුරින් අවබෝධ ඥානයකින් යුක්තයි නිවද කියලා සුළු මොහොතක් පහදිනවා නම් එහෙමයි. ඒ ඇත්තන්ගේ ජීවිතවලට ගලන්නේ අප්‍රමාණ උදාාර පිනක්. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ ලෝකේ යම්තාක් සත්වයෝ ඉන්නවනම් අපදාවා දිපදාවා චතුප්පදාවා බහුප්පදාවා යම්තාක් පාද නැති පාද රහිත වේවා පාද දෙකක් තියෙන පාද හතරක් තියෙන බොහෝ පා තියෙන රූපිනෝවා අරූපිනෝවා රූපවත් වූ අරූපවත් වූ සංජිනෝවා අසංජිනෝවා සංඥාවක් ඇති සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති මේ කියන යම්තාක් සත්වයෝ සිටිනම් ඒ සියලු සත්වයන් අතරම අග්‍ර වෙන්නේ කවුද? අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර ඒ උතුම් සම්බුද්ධත්වයේ ගැනයි අපි මේ කරුණු කිය මේ අයුරුනුත් අවබෝධයක් තියෙනවා මේ ආකාරයෙන් අවබෝධයක් තියෙනවා කියලා අපි මේ ධර්මයේ දේශනා කරද්දී අහන පිරිස අතරිනුත් සුළු පිරිසක් හරි ඉන්නවා අනේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි මේ වගේ උදාහර අවබෝධයක් ඇති කරගත්ත නෙමෙද කියලා. එහෙමයි. අන්නේ පින අපට සසරේදී අපිට ශ්‍රේෂ්ඨ හිතක් තියෙන්න ඕන හැමතිස්සෙම. මොකද මේකද හරි අපිට දුර්ලභ දෙයක් සම්මා සම්බුදු කෙනෙක් ගැන හිත පහදවනවා කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දේවදත්ත දැන් ළඟින් හිටිය භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන හිත පහදව ගන්න බැරුණා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ නේද? එහෙමයි. ළඟමයි ශාසනය හිටියේ. ඔයගේ ශාසනය කී දෙනෙක් හිටියද? එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් නෙවෙයි තුන් දෙනෙක් ගණනින් නිම කරන්න බැරි ප්‍රමාණයක්. ඒ ශාසනයට ඇවිල්ලා ආයි ශාසනය අතහැරලා දාලා ගියා. කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ හඳුනගෙන හිත පහදව ගන්න පුළුවන් වෙච්ච නිසාද බැරි නිසාද? බැරි වුන නිසා. බැරි වෙච්ච නිසා. එහෙමයි. බැරි වෙච්ච නිසා. එහෙනම් ඒවන් දේක උරුමකාරයෙක් වෙන්නත් සසරේ මොකක්ද ප්‍රශ්නයක් තියෙන්න ඕන. ඒ ශාසනයට ඇවිල්ලත් අනිත් පැත්තට යන්න. එහෙමයි ස්වාමීනි. ශාසනයට ඇවිල්ලත් අනිත් පැත්තට යන්න. මොකක් හරි දෝෂයක් තියෙනවා. එතකොට මේ දෝෂේ අපිට හිතා ගන්න බෑ. මේ දෝෂේ විසින් එයා ට්‍රැක් එකකින් අයින් කරනවා. එහෙනම් මේ දෝෂය නසන්න අපි පිනක් උපද්ද ගන්න මහන්සි ගන්න ඕනේ. එහෙමයි. අපි නිතර හිතන්න ඕනේ එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයා අතර අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් නිදහස් කරවන්නේ නිදහස් කරන ධර්මය අවබෝධ කරන්නේ බුදුරජාණන් වහන්සේ. අනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මේ සිත් පහදීවා කියලා අදහසින් තමයි මේ උදාර පින කරන්න ඕන. තේරුණා නේද? එහෙමයි. උදාර පින කරන්න ඕනේ ඒ අයුරින් කල්පනා කරලා. ඒතර එහෙම කල්පනා කර කර අපි එහෙම කරනකොට අපි පින අපේ න සසරේදී අපි යම් දෝෂ තිබ්බත් ආයෙත් අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පහදින්න අපි ආයෙත් මම්මාවත් මම්පෙත් විවර කළ දෙන කුමක් විසින්ද? අන්න අපි මේ කල්පනා කළ රැස් කරන පින විසින්. අපි අනිත් අයගේ සිත් තුළ බුදුරජාණන් වහන්සේගේ ගැන අවබෝධය ගැන හිත පහදව ගන්න යම අනුග්‍රහයක් කළොත් ඒ අනුග්‍රහය තමන්ට සසරි දායාද වෙනවා හිමිකරුවෙක් වෙනවා. එහෙමයි. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස අන්නේ පින්කමයි කරගත්තේ. ස්වාමීනි අපි එක්කෙනා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදවා ගන්න හිත අපිට පුද්ගලිකව මොනතරම් අපි සියලු දෙනා උදෙසා මොනතරම් මේ යහපත් විපාක සුන්දර විපාක ඇති කරලා දෙනවද කියන කරුණ මේ සංසාරේදී. එතකොට මේ ධර්ම දාණය ඒතරම් විපුල මහත්ඵල මේ පින්කම පිණිස උදව් වුණා කියන කරුණ ධර්ම දානය සිදු කරන පින්වතුන් අනිවාර්යෙන් ධර්ම දානය පිණිස තමයි මේ පින කරගන්නේ. එහෙමයි සර්. එතකොට මේ පින අපිත් මේ දැන් අපි බණ කිව්වොත් අපිට ඒක. එහෙමයි. අනිත් අය අනුමෝදන් වුණොත් ඒ ඇයට. නමුත් ඒකට උපකාර කරන පිරිස පින රැස් කරගෙන ඉවරයි දැන් අවුරුද්දක් පුරාවට. ඉතින් මේ රැස්ුණු සියලු පින් අපි සතුටු සිතින් අනුමෝදන් කරනවා. සසර පුරා මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සුවසේ සිත පහදාගෙන සසර දුක් දුරු කරන මාවත විවර කරගෙන සසර දුකින් ඈතර වෙන්න
මේ රැස් කළ පින් මේ උදාර පින් එකසේ හේතු වාසනා වේවා කියලා. ඉතින් අද දවසෙත් පින්වත්නි මේ 7 වෙනි දසබල ඥානයේ අන්තිම දේශනාව මේ සමාධි සමාපatti ගැන. ඉතින් මේ සමාධි ගැන කතා වෙද්දී මහත්තයා දේශනාවේ තියෙනවා සමාධි වර්ග 3ක්. ශුන්්‍යත සමාධි, අනිමිත්ත සමාධි, අප්පනීත සමාධි කියලා දේශනාවේ විස්තර වෙනවා. එහෙමයි. ඊට පස්සේ මේ වගේ සමාපatti 3ක්. ශුන්්‍යත සමාපatti, අනිමිත්ත සමාපatti, අප්පනීත සමාපatti කියලා. මෙන්න මේ දේශනාවේ හරි ලස්සනට මේ ශුන්්‍යත සමාධියකට සමාපත්තියකට ක්‍රමක්‍රමයෙන් හිත ගෙනියන ආකාරي හරි ලස්සනට විස්තරයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් මම කල්පනා කළා එනිසා මේ දේශනාව ටිකක් දිග දේශනාවක් අපි තියෙන කාල වේලාවෙන් අවශ්‍ය කරුණුවත් අරගෙන අඩු ගානේ බුදුරජාණන් වහන්සේ මේ අයුරින් මෙවන් විශ්විත අවබෝධයක් උපදව ගත්ත නේද කියලා හිත පහදව ගන්න අපි මේ කාලෝරාව ගන්න උත්සාහ කරමු පොඩි කාලේ. ඒතර ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර මිගාර මාතු ප්‍රාසාදේ. එදා ආනන්දයන් වහන්සේ අවස්ථරේ භාවනාවෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ කරා පැමුණුණා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේ ආදරයෙන් වන්දනා කළ එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණු ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැවසුවා ස්වාමීනි එක්තරා අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි ශාක්‍ය ජනපදයේ ශාක්‍යවරුන්ගේ නාගරික කියන නියංගමේ. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදීමයි මම මේක ඇහුවේ. ඉදිරියේදීමයි පිළිගත්තේ. ආනන්ද මම මේ දිනවල බහුලව වාසය කරන්නේ ශුන්්‍යතා විහරණයෙන් කියලා. බුදුරජාණන් වහන්සේ තමයි කියලා තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි ඇත්තෙම මා විසින් අසන ලද එම කරුණ මනාකොට ඇසූ දෙයක්ද? මනාකොට පිළිගත් දෙයක්ද? මනාකොට මෙනෙහි කළ දෙයක්ද? මනාකොට විමසූ දෙයක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් දේශනා කළ ආනන්ද ඒකාන්තයෙන් ඔබගේ ඇසීම මනාකොට ඇසූ දෙයක්මයි. මනාකොට පිළිගත් දෙයක්මයි. මනාකොට මෙනෙහි කළ දෙයක්මයි. මනාකොට විමසූ දෙයක්මයි. ආනන්ද මං ඉස්සරත් දැනුත් බහුලව වාසය කරන්නේ ශුන්‍යතා විහරණයෙන් කිව්වා. එහෙමයි ස්වාමීනි. ලස්සනයි නේද? ශුන්‍යතා විහරණය. ආනන්දේක මේ වගේ දෙයක්. මම බලන ශුන්‍යතාවට මේ කෙනෙක් හරි මේ දැන් කෙනෙකුට නිකන් මේක අපබ්‍රංශයක් වගේ තේරෙන්න පුළුවන් නේ. බොහොම ලස්සන හරි සුන්දර විදියට මේක විස්තර කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. අවසරයි ස්වාමීනි. මිගාරමාතු ප්‍රාසාදයේ ඇතුන්ගෙන්, ගවයන්ගෙන්, අශ්වයින්ගෙන්, වෙලඹුන්ගෙන් ශුන්‍ය තැනක්. කොහොමද මිගාරමාතු ප්‍රාසාදේ. ඒ වගේම රන් රිදී මිල මුදලිනු ශුන්‍යයි. එහෙමයි. ඒ වගේම ස්ත්‍රී පුරුෂ පිරිසකිනු ශුන්‍යයි. එහෙම වුණත් මේ ප්‍රාසාදේ ශුන්‍ය නොවන දේකුත් තියෙනවා. කුමක්ද? ඒ කියන්නේ භික්ෂු සංඝයාගේ වාසය හේතු කරගෙන ඇතිවන එකම ආකාර බවක් ඇද්ද? ඒක තියෙනවා කියලා. බලන්න එතකොට මේ ආරණ්‍යයකට ගියාට පස්සේ දැන් මිගාරමාතු ප්‍රාසාදේ තුර ආරණ්‍යයක්. එහෙමයි. ඒ විහාරයට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇතුන්ගෙන් ශුන්‍යයි, ගවයින්ගෙන් ශුන්‍යයි, අශ්වයින්ගෙන් ශුන්‍යයි, විලඹුන්ගෙන් ශුන්‍යයි. ඒ විතරනේ රන් රිදී මිල මුදල් වලින් ශුන්‍යයි. ඒ වගේම ස්ත්‍රී පුරුෂ පිරිස පැමිණීමෙන් ශුන්‍යයි. අන්න ඒ ටිකෙන් ශුන්‍යයි. එහෙමයි. හැබැයි ශුන්‍ය නොවන දෙයක් තියෙනවා. කොහොමද? භික්ෂු සංඝයා වාසය කරනවනේ. ඒ හේතු කරගෙන උට ඒකාකාරී බවක් තියෙනවා. අන්න ඒක නම් තියෙනවා. ඒක තාම ශුන්‍ය නෑ. බලන්න මේ ශුන්‍යතාව කියන එක හරි ලස්සනට පැහැදිලි කරනවා. මේක සාපේක්ෂව ඒතර ගන්නේ මේ ටික ශුන්‍යයි. මේ ටික තියෙනවා. ඒක හරි ලස්සනට විස්තර කරන ආනන්ද ඔය අයුරින් භික්ෂුව ගම පිළිබඳ ඇති සංඥාව මෙනෙහි නොකර මිනිසුන් පිළිබඳ ඇති සංඥාවත් මෙනෙහි නොකර අරණ්‍ය පිළිබඳ සංඥාව හේතු කොටගෙන ඇතිවෙන එකම ආකාර බවක් ඇද්ද? ඒ පමණක් මෙනෙහි කරනවා. එහෙමයි. ඒක විතරක් මෙනෙහි කරනවා කියනවා. එතකොට මේ අරණ්‍ය සංඥාව තුළ සිත බැස ගන්නවා. ආන්ද අරණ්‍ය සංඥාව ගන්න හැටි කියන්නේ. අර කියන අනිත් සංඥා ටික හිමින් අතහරිනවා. බැහැර කරනවා. එහෙමයි. දොරයාගේ හිත හැමතිස්සෙම මානසිකාර කරන්නේ කොහොමද? අරණ්‍ය පිළිබඳ විතරයි. අනිත් ඒවා මෙනෙහි වෙන දෙන්නේ නැහැ. ඒතර තමයි මොකද වෙන්නේ? ඒ කරුණේ ශුන්‍යත්වයටපත් වෙනවා.
කොමකද ශුන්‍යත්වයටපත් වෙන්නේ. ඒක විස්තර කරනවා. එතකොට ආරණ්‍ය සංඥාව තුළ සිත බැස ගන්නවා, පහදිනවා, පිහිටනවා, මනමින් බැස ගන්නවා. එතකොට මේ භික්ෂුව මෙහිමයි දැනගන්නේ ගම පිළිබඳ සංඥාවේ හේතුවෙන් ඇති වෙන යම් පීඩාවක් ඇද්ද? ඒව මේ ආරණ්‍ය සංඥාව තුළ නැහැ. ඒ වගේ මිනිසුන් පිළිබඳ සංඥාවේ හේතුවෙන් යම් පීඩාවක් ඇද්ද? ඒවා මේ ආරණ්‍ය සංඥාව තුළ නැහැ. නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙන කුමක්ද? ඒ ආරණ්‍ය සංඥාව හේතුවෙන් ඇතිවන එකම ආකාර බවයි. ඒකාකාරී බව තියෙනවා කියනවා. එතකොට ඔහු මේ ආරණ්‍ය සංඥාව ගම පිළිබඳ සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේ මේ ආරණ්‍ය සංඥාව මිනිසුන් පිළිබඳ සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම නමුත් යම් මේ ශුන්‍ය නොවන දෙයක් තියෙනවා. ඒ කුමක්ද? ඒ ආරණ්‍ය සංඥාවෙන් ඇතිවෙච්ච ඒකාකාරී බව තාම හිතේ ශුන්‍ය වෙලා නැහැ. බලන්න ශුන්‍යතාව ලස්සනට විස්තර කරන විදිය නේ. ඒතර බලන්න දැන් මේ බුදු කෙනෙක් එතකොට මේක මේ පරිේශනයක් කරමින් මේ ශුන්‍යතාවට හිත ගන්න හැටි. එයින් ශුන්‍යතාව ඊට පස්සේ කියනවා ඒ වගේම භාගතුන දේශනාව එතකොට යමක් ඇද්ද යමක් නැද්ද ඒන්නේ ශුන්‍ය බව දැනගන්නවා කියන ශ්‍රාවකයා. යමක් නැහැ දැන් මොනවද නැති දැන් මිනිස්සු පිළිබඳ සංඥාව නැහැ, ගම පිළිබඳ සංඥාව නැහැ. ඒව දැන් හිතේ නැහැ කියලා දැනගන්න ඕන කියනවා. තියෙන දේත් දැනගන්න ඕන කියනවා. එහෙමයි. කොහොමද එතකොට තියෙන්නේ? තියෙන්නේ මේ දැන් විහාරයේ තුල සංඝයා ඉන්නෝ ඒ ඇතිවෙච්ච ඒකාකාරී බව සංඥාව තාම තියෙනවා. ඒකෙන් හිස් නැහැ කියලා දැනගන්න ඕන කියනවා. ඒක පිළිලා තියෙනවා. බුදුරජාණන් දේශනා කරන ඒ වගේම ඉතුරු යමක් ඇද්ද තිබෙන්නා වූ අය පමණක් ඇතැයි නුවණින් දැනගන්න ඔය ආකාරයටත් ආනන්ද භික්ෂුව තුල යථාර්ථවත් වූ විපරීත නො පිරිසිදු ශුන්‍යතාව පිළිබඳ අවබෝධය බැස ගැනීම ඇති වෙනවා. ආනන්ද නැවත අනෙකක් කියමි. කොහොමද? භික්ෂුව මනුස්ස සංඥාව මෙනෙහි නොකොට. දැන් ආරණ්‍ය සංඥාව මෙනෙහි නොකොට. දැන් ආරණ්‍ය සංඥාව මෙනෙහි කරන්නේ නැහැ ඊළඟට. එහෙමයි. ඊළඟට මොන හිතට ගන්නවා කියන්නේ කොහොමද? පෘථිවි සංඥාව ගන්නවා කියනවා. ගද්ද ගන්නෙ? පෘථිවි සංඥාව ගන්නවා කියලා කියනවා. හරි විශ්මිතයි. ඒක විස්තර කරනවා එය මෙහි මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත පෘථිවි සංඥාවේ බැස ගන්නවා, පහදිනවා, පිහිටනවා, හොඳින් බැස ගන්නවා. ආනන්ද ඒක මේ වගේ දෙයක්. හුල්සියකින් ඇනපු ගවහමක් හොඳට දිගෑරලා ඇදලා රැලි නැතුව තියනවා වගේ කියනවා. එතකොට හැම ගහලා ඒ හැම මොකද වෙන්නේ? හුල් වලින් ගහලා ඇදලා හොඳට තියනවා. ඒ වගේ මේ භික්ෂුව මේ පොළවේ උස් පහත් තැන් ඇද්ද, ගංගාවන් ඇද්ද, වලගොඩලි තැන් ඇද්ද, කඳුහෙල් විෂම පර්වත බෑවුම් ඇද්ද? ඒ සෑම දෙයක්ම මෙනෙහි කරන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ වෙනස්කම් මෙනෙහි කරන්නේ නැහැ කියනවා. පෘථිවි සංඥාව ඇති මේ හේතුවෙන් ඇති වෙන එකම ස්වභාවයක් ඇද්ද ඒක විතරක් මෙනෙහි කරනවා කියනවා. එහෙනම් බලන්න ඒක දැන් අර පඨවි ධාතුව මේ ධාතු මේ මානසිකාරය වඩද්දි කියන්නේ ඒකනේ. දැන් මේක මේ මෙයා ස්ත්‍රියක් මෙයා පුරුෂයෙක් එහෙම නෙවෙයි මෙනෙහි කරන්න කියලා කියන්නේ. කොහොමද? මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු, බාහිර වල ශරීර වල තියෙන්නේ පඨවි ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු, ආපෝ ධාතු. එතකොට පුද්ගල ස්වභාවය මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්නේ කොහොමද? ධාතු හතර විතරයි. මෙතනත් ඒ වගේ ගල් වේවා, පර්වත වේවා, වලගොඩලි වේවා ඒක හිතේ සිහි කරන්නේ. මේ හැම තැනකම තියෙන්නේ කොහොමද? පෘථුවිය. එහෙමයි. පඨවි. හැම දෙයකම තියෙන්නේ පඨවි ස්වභාවය විතරයි තියෙන්නේ. ඒ පඨවි ස්වභාවය විතරක් මෙනෙහි කරනවා කියලා. ඒතර බලන එතකොට අපි තුමු ඒක මේ වගේ දැන් තමන්ගේ ශරීර දිහා බලද්දිත් මෙනෙහි කරනවා මේ ශරීරයේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. එහෙමයි සර්. තමන්ගේ සංඥාව හිතට එතකොට දෙන්නේ නැහැ. බාහිර ශරීර සිහි කරන්නේ කොහමද? මේ ශරීරයේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. තමන්ගේ හෝ තමන්ගෙන් බාහිර හෝ හිතවත් හෝ නැති හෝ කාන්තා හෝ ඒ මොකුත් සංඥාවක් හිතට පුරුදු කරන්නේ නැහැ. පුරුදු කරන්නේ මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. තව කෙනෙක් හම්බුනොත් කවුද ඒ සිහි කරන්නේ මොකද්ද? මේ තියෙන්නේ කොහමද? මේ ශරීරයේ තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒ වගේ ඒතර පොළොවේ විසම තැන් වේවා, ගල් ගොඩලි වේවා ඒ මොකුත් සිහි කරන්නේ නැහැ. සිහි කරනවා කියන්නේ කොහොමද? පඨවි කියන ස්වභාවය විතරක් මානසිකාරය කරනවා කියනවා. එහෙමයි.
එතකොට පෘථිවි සංඥාව තුල තමයි ඔහුගේ හිත බැසගන්නේ, පහදින්නේ, පිහිටන්නේ, හොඳින් බැසගන්නේ කියන. හරි පුදුමයි. දැන් සංඥාවකින් සංඥාව මාරු කරනවා. ගෙවල් දොරවල් අතහැරිය, යාන වාහන අතහැරිය, ගමේ මිනිස්සු අතහැරිය, ගම අතහැරිය. ඊට ආරණ්‍ය විතරක් හිත පිහිටවගෙන ඉන්නවා. එහෙමයි. ස්වාමීනි මේ සංඥා බහුල සංඥා බැහැර කරලා ශුන්්‍යතාවයට එන්න තියෙන ක්‍රමක්‍රමයෙන් ගන්නවද? එහෙමයි සන්. දැන් ඊට පස්සේ අරණ්‍ය සංඥාවත් අතහැරලා කොමකටද ගන්නද? පටි සංඥාවට හිත පිහිටවන. බාහිර මේ ක්‍රමක්‍රමයෙන් හිත ඒ ශුන්‍යතා සමාපත්තියකට සමාධියකට ගේන විදිය. ස්වාමීනි හරි අනුපිළිවෙල හරි පුදුමයි. එහෙමයි. එතකොට ඔහු දැනගන්න මෙහිමයි. මනුෂ්‍ය සංඥාව නිසා ඇති වෙන පීඩාවක් ඇද්ද පෘථිවි සංඥාව තුළ ඒක නැහැ. ඒක සිහිවීමක් නැහැනේ. අරණ්‍ය සංඥාව නිසා ඇති වෙන යම් පීඩාවක් ඇද්ද ඒවත් මේ පෘථිවි සංඥාව තුළ නැහැ. නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙනවා නම් ඒ පෘථිවි සංඥාව හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට ඔහු මේ පෘථිවි ඒක නිකන් මේ වගේ දැන් ඔන්න අපි ඔන්න දැන් ගෙවල් දොරවල් දැන් අපි වෙන වෙලාවට මොකද වෙන්නේ? ගෙවල් ගැන හිහි කරනවා, දරුවෝ ගැන සිහි වෙනවා, ඥාතීන් ගැන සිහි වෙනවා, රටේ තොටේ සිදුවෙන සිදුවීම් ගැන සිහි කරනවා. දැන් වෙනස් දේවල් සිහි කර අපි ඉන්නවා. එහෙමයි. දැන් බණහන වෙලාවට මොකද කරන්නේ? අර ඔක්කොම අතහැරලා ධර්මයට විතරයි. ධර්මයේ දිගින් දිගටම අහනකොට නැද්ද පොඩි පීඩාකාරී බව? තියෙනවා. ඇයි? අර ඒකෙන් ඇතිවෙච්ච ඒකාකාරී බව. එහෙමයි. පුරුදු නැති නික්කම්ම හොඳට වැඩිච්ච නැති හිතේ ස්වභාවය තමයි ඒකත් ඇතිවෙච්ච ඒකාකාරී බවත් එක්ක මොකද වෙන්නේ? පොඩි පීඩා බවක් දැනෙන ඒකාකාරී බවත් එක්ක. අනේ ස්වභාවය තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. දේශනා කරන නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙනවා නම් ඒ පෘථිවි සංඥාවේ හේතුවෙන් ඇති වූ ඒකාකාරී බව. එතකොට ඔහු මේ පෘථිවි සංඥාව මිනිසුන් පිළිබඳ සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. ඒවත් තේරුම් ගන්න ඕන කියනකොට. ඒ වගේම විස්තර කරනවා ඒ වගේම මේ පෘථිවි සංඥාව අරණ්‍ය සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශුන්‍ය නොවන දෙයක්ත් තියෙනවා. කුමක්ද? ඒ පෘථිවි සංඥාවෙන් ඇතිවෙන ඒකාකාරී බවයි. ඒකෙන් තාම හිත හිස් නැහැ. එහෙමයි. එතකොට එහි යමක් ඇද්ද? ඒ ඉන්නේ ශුන්‍ය බවක් දැනගන්නවා කියනවා. ඒ වගේම ශුන්‍ය නොවි යමක් ඉතුරු වෙලා තියෙනවද? ඒ තියෙන බව නුවණින් දැනගන්නවා කියනවා. ඔය ආකාරයට ආනන්ද භික්ෂුව තුළ යථාර්ථවත් වූ විපරීත නොවු කියලා කියන්නේ. දැන් අර හොඳට තේරුම් අර ගැනීම තමයි විපරීත නොවු කියලා කියන්නේ. එහෙමයි. පිරිසිදු ශුන්‍යතාව පිළිබඳ අවබෝධය බැස ගැනීම ඇති වෙනවා. බලන්න දැන් එතෙන්ට හිතගෙන අල්ල තියෙනවා. එහෙමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි. දැන් බෝසත් කාලෙ මෙතන මේ සෑම පරීක්ෂණයක්ම කළානේ. එහෙයි ස්වාමීනි. පුදුම දෙයක් නේද? ආනන්ද නැවත අනිකක් කියමි. භික්ෂුව අරණ්‍ය සංඥාව මෙනෙහි නොකොට පෘථිවි සංඥාවත් මෙනෙහි නොකොට ඊළඟට කුමකට දෙනවා කියන්නේ? ආකාසානංචායතන සංඥාව හේතු කොටගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද? ඒ මෙනෙහි කරනවා කියනවා. දැන් බලන්න මේ සමාපatti වලට ගේන ලස්සන ක්‍රමයක් මේ. දැන් ශුන්‍යතා සමාපත්තියට, ශුන්‍යතා සමාධියට ගොඩනගන ක්‍රමය මේක මේ. එහෙමයි. එතකොට දැන් මේකටත් ඉතින් අර අපි මුලින් අර ඊයේ පෙරද කරපු දේශනාවල වගේ එයා කාලය සීල සම්පත්තිය පිහිටලා ඉන්ද්‍රිය දමනයේ පිහිටපු කෙනෙකුට තමයි මේක හරියන්නේ. එහෙමයි ස්වාමීනි. නැත්තම් මේක මේ මහා පබ්‍රංශයක් වෙනවා ඒ කෙනාට. මේක කොහොමද මෙහෙම වෙන්නේ කියලා හිත හිතා ඉන්නවා. එතකොට ඉන්ද්‍රිය දමනයේ වෙච්ච කෙනෙක් යම් ආකාරයට සති සම්පජාන දියුණු වෙච්ච කෙනෙක් එතන මේ කරන මේ උදාහර දෙයක් ගැනයි මේ කතා කරන්නේ. ඊට විස්තර කරනවා ආනන්ද නැවත අනෙකක් කියමි. කුමක්ද දැන්? අරණ්‍ය සංඥා මෙනෙහි කරන්නෙත් නෑ. පෘථිවි සංඥා මෙනෙහි කරන්නෙත් නෑ. ආකාසානංචායතන සංඥාව හේතු කොටගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද? ඒක මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත ආකාසානංචායතන සංඥාවේ බැස ගන්නවා, පහදිනවා, පිහිටනවා, හොඳින් බැස ගන්නවා. එතකොට ඔහු මෙහිමයි දැනගන්නේ. මොකද්ද කොහොමද දැනගන්නේ? අරණ්‍ය සංඥාව නිසා ඇතිවෙන යම් පීඩාවක් ඇද්ද? ඒක මේ ආකාසානංචායතන සංඥාව තුල නෑ. ඒතර මෙතෙන්ට ආවට පස්සේ යා කොහොමද ඒක වඩන්නේ නැත්තේ? ආකාශය අනන්තයි කියලා ඒක විතරයි මෙනෙහි කරන්නේ. එතකොට එහෙමයි ස්වාමීනි. ඒක විතරක් මෙනෙහි කර ඉන්නකොට අනිත් සංඥාවන්ගේ හිත බැහැර වෙනවා. ඒ සංඥාව තුළ විතරක් හිත පිහිටනවා. එහෙමයි. ඉතින් දැන් අපි ඔන්නෝම දැන් අපි දැන් හිතමු තරුණ දරුවෙක් වුණ ගෙදර ඉන්නොද. ඔන්න දැන් අම්මා ගැනත් හිතනවා, තාත්තා ගැනත් හිතනවා, සහෝදරය ගැනත් හිතනවා, සහෝදරිය ගැනත් හිතනවා, යහළු එළිය ගැනත් හිතනවා. තමන්ගේ අනිත් දේවල් ගැනත් හිතනවා. එහෙමයි. ඔය අතර ඉන්නකොට අපි හිතමුකෝ එයාට බොහොම ලස්සන රූපවත්
අපි ඔන්න ගෑල්ලම ඇසුරු ගන්න ලැබෙන. ඇසුරු කරන මොකද මෙයාගේ හිත දැන් ඒක පහදිනවා. දැන් මෙයා හැමතිස්සෙම කල්පනා කරන්නේ ඒක. දැන් නැවත මනසට නැගින්නේ මොකද්ද? අරක විතරයි. අරම ටික ටික අමතක වෙලා යනවා ඊට පස්සේ. වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. අහන් ඒ වගේ සිද්ධියක් මේ හරි මම මේ ධර්මානුකූලව අර පැහැදිලි කරන්න ලෞකික ලෝකේ දේ කරගෙන මම කිව්වේ. කියන්නේ හිතේ ස්වභාවය. එහෙමයි. හිත ඇසිරෙන්නේ ඒ පරිදි. හැසිරෙන්නේ. හරි එක පැත්තකින් තමයි මේ ආශ්චර්ය මේ අවබෝධ ශාස්ත්‍රුන් වහන්සේ මේ පරිශ්‍රණය කරගෙන යන විදිහ ආශ්චර්යයි. මේක සම්බුද්ධත්වයකට විතරයි මේක මේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ස්පර්ශයනේ. අම්මෝ වෙන කිසි කෙනෙකුට කරන්න බෑ මේක. එහෙමයි ස්වාමීනි. ත්‍රි කාලේ හිටපු කිසි කෙනෙක් ශාස්ත්‍රූරු ප්‍රසිද්ධයි සෑහෙන හිටියා. කිසි කෙනෙක් මේ මෙහිම දෙයක් විශ්මිත දෙයක් මේක පෙර නොඇසූ දෙයක්. මේ පෙර නොඇසූ මේ දහම නිරවුල් වෙන්නේ නැහැ ස්වාමීනි. නෑ. මේ පාරමී බලයකට පමණයි නිරවුල් වෙන්නේ. අපිට සතුටුයි දැන් මේ ත්‍රිමංගල්‍යයේ මේ ළඟා වෙමින් පවතින මේ වගේ කාල පරිච්ඡේදයක මේ උදාර පෙර නොඇසූ දහමක් සම්බුදු සිතක මේ ගාමේ සසරේ පිරු පාරමී බලය මත පිහිට මේ ටික තමන්ගේ ජීවිතේ ගොඩනගෙන ආකාරය මේ සොයාගත්තු ලස්සන සුන්දර අත්දැකීම්. එහෙමයි. හරිම විශ්මිතයි මේක. හරිම ආශ්චර්යයි. විස්තර කරනවා එතකොට ඔහු දැනගන්නේ මෙහෙම කියනවා අරණ්‍ය සංඥාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද ඒක ආකාසානංචායතන සංඥාව තුල නැහැ. පෘථිවි සංඥාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද ඒකත් මේ ආකාසානංචායතන තුල නැහැ. නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙනවා නම් ඒ ආකාසානංචායතන සංඥාව හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට ඔහු මේ ආකාසානංචායතන සංඥාව අරඤ්‍ය සංඥාවේ ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම ආකාසානංචායතන සංඥාව පෘථිවි සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශුන්‍ය නොවන දෙයක්ත් තියෙනවා. කුමක්ද? ඒ ආකාසානංචායතන සංඥාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එහෙමයි. එතකොට එහි යමක් නැද්ද? ඒන්නේ ශුන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම ඉතුරු යමක් ඇද්ද? තිබෙන්නා වූ ඒ පමණක් ඇතයි නුවණින් දැනගන්නවා. කුමක් දැන් තියෙන්නේ එතකොට? ආකාසානංචායතන සංඥා විතරයි මනසේ තියෙන්නේ කියලා උ දැනගන්නවා කියනවා. ඔය ආකාරයට ආනන්ද ඒතර අනිත් ඔක්කොම ශුන්‍යයි එතකොට. දැන් නිකලස් බවට යනකොට මොකද වෙන්නේ? සීල රාගයන්ගෙන් ශුන්‍යයි. එහෙමයි ස්වාමීනි. මෙහෙම ටික ගිහිල්ලා දැන් බලන්න පළවෙනි ධ්‍යානට එනකොට මේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් ශුන්‍යයි. දෙවෙනි ධ්‍යානට එනකොට විතක්ක ਵਿਚාරයන්ගෙන් ශුන්‍යයි. තුන්වෙනි ධ්‍යානට එනකොට ප්‍රීතියෙන් ශුන්‍යයි. හතරවෙනි ධ්‍යානට එනකොට සැපයෙන් ශුන්‍යයි. දැන් ඊළඟට ආකාසානංචායතනට එනකොට එතකොට අර රූප සියලු සංඥාවන්ගෙන් ශුන්‍යයි. හිස් තැනක් එතකොට එතන. සියල්ලන්ගෙන් හිස් තැනක්. ඊළඟට බලන්න විස්තර කරන ආනන්ද නැවත තව එකක් කියමු. භික්ෂුව පෘථිවි සංඥාව මෙනෙහි නොකොට ආකාසානංචායතන සංඥාව මෙනෙහි නොකොට විඥානංචායතන සංඥාව හේතු කොට ඇතිගෙන ඒකාකාරී බවක් ඇද්ද ඒ මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත විඥානංචායතන සංඥාවේ බැස ගන්නවා. පහදිනවා, පිහිටනවා, හොඳින් බැස ගන්නවා. එතකොට ඔහු දැනගන්නේ මෙහිමයි. පෘථිවි සංඥාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද? ඒ මේ විඥානංචායතන සංඥාව තුල නෑ කියලා. එතකොට දැන් ඔහු සිහි කර ඉන්නේ කොහමද? මේ විඥානය අනන්තයි. විඥානය අනන්තයි කියලා සංඥාව විතරයි සිහි කර ඉන්නේ. එහෙමයි. එතකොට එහෙම සිහි කර ඉන්නකොට මොකද වෙන්නේ? මොන කාලයක් ගියාට පස්සේ විඥානංචායතන සමාපත්තිය හිත පිහිටියට පස්සේ මොකද වෙන්නේ? ඒ සමාධිය හිටියට පස්සේ පෘථිවි සංඥාවෙන් ශුන්‍ය වෙනවා. ඒ වගේම තමයි විස්තර කරනවා අනිත් සියලු සංඥාවන්ගේ ශුන්‍ය වෙලා පවතින එකක් කොහොමද? විඥානංචායතන සංඥාව විතරයි. විඥානයේ පිළිබඳව ඒ විඥානයේ සිහි කළ ඒ සංඥාව විතරයි මනස තුළ රැඳිලා පවතින්නේ. එහෙමයි. බාහන එතකොට හරි විශ්මිතයි. ඒතර මේ වගේ දෙයක් දෙවියන්ට ගෝචර වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. අනිශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගෝචර වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ ශුන්්‍යතාවට කියන එකට හිත ගන්න හැටි. එතකොට නිකලස් බවට එනකොට මොකද වෙන්නේ? අර සියල්ලම අතහැරලා
සියලු තැන කෙරෙහි යම් රාගයක් ඇද්ද රාගෙන් ශුන්‍යයි. සංඥාවත් නිරුද්ධ වෙනවා කියලාද අපි මොකද්ද? නිවනේදී ස්වාමී කෙලස් නෑ නැති. නෑ නෑ. එහෙම නෙවෙයි කියන්නේ. එහෙමයි. සියලු රාගයෙන් නිදහස් වෙලා යනවා. එහෙමයි. රාගයෙන් ශුන්‍යයි. එහෙයි ස්වාමී. සියලු ද්වේෂයෙන් නිදහස් වෙලා යනවා. ද්වේෂයෙන් ශුන්‍යයි. සියලු මෝහයන්ගෙන් ශුන්‍ය වෙලා යනවා. මෝහෙන් ශුන්‍යයි. ඒතරේ නිර්වාණ ධාතුයේ ස්වභාවය. ඊළඟට විස්තර කරන විඥානංචායතන සංඥාව තුළ නැහැ කියන කොහොමද පෘථුවි සංඥාව. ඒ වගේම ආකාසානංචායතන සංඥාව නිසා ඇති වෙන යම් පීඩාවක් ඇද්ද? ඒව මේ විඥානංචායතන සංඥාව තුළ ඒකත් නැහැ කියනවා. නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙනවා කියන කොහොමද? විඥානංචායතන සංඥාවේ හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවක් ඇද්ද? මේක තුළ වෙනවා කියනවා. එතකොට ඔහු මේ විඥානංචායතන සංඥාව පඨවි සංඥාවෙන් ශුන්‍ය දෙයක් බව දැනගන්නවා. ඒ වගේම විඥානංචායතන සංඥාව ආකාසානංචායතන සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් ශුන්‍ය නොවන දෙයක්ත් තියෙනවා. එහෙමයි. ශුන්‍ය නොවන දෙයක් තියෙනවා. කොහොමද? ඒ විඥානංචායතන සංඥාවෙන් ඇතිවෙච්ච ඒකාකාරී බව. ඒතර මේ ශුන්‍යතා සමාපatti ශුන්‍යතා සමාධි කියන වචන දෙකම පාවිච්චි කරනවා. ඒතර බලන්න ඒවා මේ ඒ හිතෙන් ඒ නිරුද්ධ වෙන ස්වභාවයට අනුව තමයි සාපේක්ෂව තමයි මේක සකස් වී ටික ගොඩනගන්න තියෙන්නේ. ඒක දැන් අපි අර දේශනාවල කතා කළේ. ඒතර සීල සම්පත්තියේ පිහිටලා ඉන්ද්‍රිය দমনය බලවත් කරපු කෙනාට තමයි ඒකට ආහාරයේ මාත්‍රා පුරුදු කරනවා කියන එක කරන්න පුළුවන්කම තියෙන්නේ. ආහාරයේ මාත්‍රා පුරුදු කරගත්තු කෙනාට තමයි එතකොට මේ නිදිවැරීම පුරුදු කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි. නිදිවැරීම පුරුදු කරගත්තු කෙනාට තමයි කොහොමද? නීවරණ දුරු කිරීමේ භාග්‍ය උදා වෙන්නේ. તો නීවරණ දුරු කරගත්තු කෙනාට තමයි පළවෙනි ධානයේ වැඩිීමේ භාග්‍ය උදා වෙන්නේ. ඒ වගේ තමයි තව දේශනාවක් තියෙනවා ඔය අවිද්‍යා සූත්‍රයේ තියෙනවා. එතකොට මේ කල්යාණ මිත්‍ර අසත්පුරුෂයා ඇසුරු මේ අතහැරපු කෙනාට තමයි එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තියට ඔන්න හේතු වෙන වාසනාව උදා වෙන්නේ. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළ ඉන්න කෙනාටයි සද්ධර්ම ශ්‍රවණයට වාසනාව උදා වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණයේ ඉන්න කෙනාටයි කුමද්ද වාසනාව උදා වෙන්නේ? ශ්‍රද්ධාව හිතේ ජනිත කරවන්න භාග්‍ය උදා වෙන්නේ. එහෙමයි. ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාටයි ශ්‍රද්ධාව හොඳට ඇති වෙච්ච හිතේ තමයි යෝනිසෝ මනසිකාරය උපදින්න භාග්‍ය උදා වෙන්නේ. එහෙමයි තියෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය ඉපදුණු කෙනාටයි කුමද්ද? සති සම්පජන්නය උපදවා ගැනීම භාග්‍ය උදා වෙන්නේ. මේ හැම තැනකම බලනකොට කොහොමද තියෙන්නේ මේ හේතුඵල සකස්. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? එහෙමයි. ඒකයි බුදුරජාණන් දේශනා කළේ දැන් බලන්න මේ හේතුඵල දහමක් සර්වඥ නැතිනම් දකිනවා. මේ ඇති කල්ලි මේ ඇත. මේ උපදින විට මේ උපදී. මේ නැතිවීමෙන් මේ නැති වී මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී යන්නේ. කවුද දකින්නේ? බුදු කෙනෙක් විතරයි. හරි විශ්මිතයි, හරි ආශ්චර්යයි. ඒ නිසා මේ දේශනා හැම පරයයකින්ම අපේ සිතේ ස්වභාවය අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. සිතේ ස්වභාවය තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ එතකොට එහි යමක් නැද්ද? ඒ ඉන්නේ ශුන්‍ය බවක් දැනගන්න ඕන කියන මේ දේවල් නැහැ, ඒකෙන් ශුන්‍යයි. ඒ වගේම ඉතුරු වෙච්ච යමක් ඇද්ද? තිබෙන්නා වූ ඒ පමණක් ඇතයි නෝනින් දැනගන්නවා කියන. ඔය ආකාරයට ආනන්ද භික්ෂුව තුළ යථාර්ථවත් වූ විපරීත නො පිරිසිදු වූ ශුන්‍යතාව පිළිබඳ අවබෝධයේ බැස ගැනීම ඇති වෙනවා. ආනන්ද තව එකක් කියන්නම් කියනවා. භික්ෂුව ආකාසානංචායතන සංඥාව මෙනෙහි කරන්නේ නැතුව විඥානංචායතන සංඥාව මෙනෙහි කරන්නේ නැතුව ආකින්චඤ්ඤායතන සංඥාව හේතු කොටගෙන ඇති වෙන ඒකාකාරී බවක් ඇද්ද ඒක මෙනෙහි කරනවා කියන. කොහොමද ඒ කියන්නේ? කිසිවක් නැහැ කියලා හිතට අරමුණු කර කර ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙම අරමුණු කරද්දි මොකද වෙන්නේ? එතකොට ඔහුගේ හිත ආකින්චඤ්ඤායතන සංඥාවෙන් බැහැර වෙනවා කියනවා. මේ ආකින්චඤ්ඤායතන සංඥාවේ බැස ගන්නවා කියනවා. අනිත් සංඥා මොකද වෙන්නේ ටික ටික? බැහැරලා යනවා. අපි හරි පැහැදිලි. එතකොට එහෙනම් අපි දැන් සිල් රකින්න අමාරු කෙනෙක් එහෙනම්
කාලයක් දුකසේ හරි එහෙනම් දැන් සීල රකින්න නම් අමාරු වෙන්න හේතුව කොහොමද එන සසරේ. එන කාලයක් දුස්සීල බව බැස්තුල බැසගෙන තිබලා තියෙනවා. එහෙමයි. දුස්සීල බව බැස්තුල බැසගෙන තියෙන නිසා සිල්වත් භවයේ පිහිටන්න අමාරුයි. හැබැයි සීලේ අඛණ්ඩව වීරියෙන් දිගටම පුරුදු කරද්දී මොකද වෙන්නේ? අර දුස්සීල භවයේ බැසගත්තු එක නැති වෙලා යනවා. සීලවත් භවයේ ප්‍රමුදිත බව උපදින්න පටන් ගන්නවා. ඒ වගේම තමයි කාමයේ කාලයක් හිටපු කට්ටියට මොකද්ද වෙන්නේ? නිකම්ම හිතන්න අමාරුයි පින්වත්නි. එතකොට මොකද වෙන්නේ? ඒකේ නන කාලයක් වීරියෙන් නිකම්ම හිත ඉන්නකොට කාමෙන් ටික හිත බැහැරලා නිකම්ම හිත පිහිටනවා. ඒ වගේම තමයි පින්වත්නි දැන් ව්‍යාපාදී කාලයක් හිටපගෙනකොට මෛත්‍රිය හිත පිහිටන අමාරුයි. හැබැයි අමාරුවෙන් දුකසේ හැරි ටික මෛත්‍රිය ටික පුරුදු කරද්දි මොකද වෙන්නේ? දේශයෙන් හිත බැහැරලා යනවා. ඒ වගේම අවිහිංසාව කාලයක් හිත ඉන්නකොට මොකද වෙන්නේ? හිංසාවෙන් හිත බැහැර වෙලා යනවා. ශ්‍රද්ධාව ධර්ම ශ්‍රවණය කර කාලයක් පුරුදු කරද්දි මොකද වෙන්නේ? අසද්ධාව කියන එක හිතෙන් බැහැර වෙලා යනවා. ප්‍රඥාව කාලයක් පුරුදු කරද්දි මොකද වෙන්නේ? අවිද්‍යාව කියන එක හිතෙන් බැහැර වෙලා යනවා. එතකොට සම්මා වායාමය කියන එක අපි කාලයක් පුරුදු කරනකොට මිත්‍යා වායාමයේ ටික ෂේ වෙලා යනවා. මේ විදිහට තමයි පින්වත්නි. ඒ නිසා මේ හේතුඵල ධම ගැන තමන්ගේ ජීවිතේ ලොකු විශ්වාසයක් ඇති කරගන්න. මේ අපේ ජීවිතයේ මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මේ උත්තම හේතුවක්. ඒතර මේ හේතුන් අතර අග්‍රම හේතුවක් තමයි කොහොමද? අසත්පුරුෂ ඇසුර ඇතරගන්න එක. මොකද මේ අසත්පුරුෂ ඇසුර අපිට තේරුම් අරගෙන අතහැර ගන්න බැරි වුණොත් පින්වත්නි කොහොමද වෙන්නේ? සසරෙදිත් ආය ඔකට කිට්ටු වෙනවා. ඒතර මේ ජීවිතේ සද්ධර්ම ශ්‍රවණයත් එක්ක සත්පුරුෂ ඇසුරත් එක්ක නිරන්තරයෙන් නිබදවම අපි එකතු වෙන්න මහන්සි ගනිද්දි කාලයක් යනකොට මොකද වෙන්නේ? අන්නේ කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක ඇති වෙනම හිතේ කොහමද? ප්‍රමුදිත බව. කල්යාණ මිත්‍ර ඇසුරක් එක්ක හිතේ ඇති වෙනවා ප්‍රීතියක්. අන්නේ එක තමන්ට සසරෙදී නැවත කල්යාණ මිත්‍ර ඇසුරට යොමු වෙන්නත් අසත්පුරුෂ ඇසුරෙන් බැහැර වෙන්නත් ආන්ගයට සපෝට් කරන එක තමයි පින්වත්. එහෙනම් බලන්න මේ එක පැත්තකින් පිනක් හදන්න ඕන, අනිත් පැත්තෙන් පින්වත්නි යහපත් ගුණධර්මයකට පුරුද්දක් හදන්න ඕන අපි. ඒතර මේ යහපත් ගුණධර්මයකට අපි හදන මේ වීරියෙන් හදන පුරුද්ද අපිට උපකාර කරනවා. අපි සසර දුකෙන් එතර වෙන මාවත විවර කළ දෙන්න. ඊළඟට පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා පින්වත් ආනන්ද නැවත තව එකක් කියන්න. භික්ෂුව ආකාසානංචායතන සංඥාව මෙනෙහි නොකොට විඥානංචායතන සංඥාව මෙනෙහි නොකොට ආකින්චඤ්ඤායතන සංඥාව හේතු කොට ඇති වෙන ඒකාකාරී බවක් ඇද්දී මෙනෙහි කරනවා කියනවා. එතකොට ඔහුගේ සිත ආකින්ඥායතන සංඥාවෙ මොකද වෙන්නේ? ටික බැස ගන්නවා කියනවා. පහදිනවා කියනවා. පිහිටනවා කියනවා. හොඳින් බැස ගන්නවා කියනවා. එතකොට ඔහු දැනගන්න මෙහිමයි කියන කොහොමද? ආකාසානංචායතන සංඥාව නිසා ඇති වෙන යම් පීඩාවක් ඇද්ද? මේ ආකින්චඤ්ඤායතන සංඥාව තුළ පීඩාව නැහැ. ඒ වගේම විඥානංචායතන සංඥාව නිසා ඇති වෙන යම් පීඩාවක් ඇද්ද? මේ ආකින්චඤ්ඤායතන සංඥාව තුළ නැහැ. ඒ වගේ නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙන කොහොමද? ආකින්චඤ්ඤායතන සංඥාවේ හේතුවෙන් ඇති වූ ඒකාකාරී බව. එහෙනම් පින්වත් මේ ධර්ම මාර්ගේ වඩද්දිත් මුල් කාලේ එහෙනම් අපිට එන සුවසේ සැපසේම යනවා කියලා එකක් නැහැ. දැන් මේ තියෙන්නේ අපි යම්සා එක දෙයක් බැහැර කළ තව දෙයකට එනකොට යම් පොඩි වෙහසක් තියෙනවා. ඒක බුදු කෙනෙක් අවබෝධ කරලා තියෙනවා. එතකොට මේ වෙහසත් නොතකා තමයි යා ටික තව වීර්යය අරගෙන මේ ගමන යන්නේ. දැන් කල්පනා කරලා බලන්න ඔබ සමහර බණ අහන්න මුල් කාලේ වාඩි වෙනකොට සමහරලාට අමාරුයි සුව පහසු ඉරියව්වල ගෙවල් වල ඉඳලා සමහරට ගෙවල් වල සිටි වල හාන්සි වෙලා බුදියගෙන සමහරට බණ අහලා ඇති ටීවී බලලා ඇති. එතකොට ওই විදිහට තමයි හිටියේ. එහෙම හිටපු අය බණ ටිකක් අහන්න කය කෙලින් තියාගෙන සවන්පත් එක පැත්තකට යොමු කරගෙන දැන් ගෙවල් වලදී අපි බණක් අහනකොට එහෙමනේ ටෙලිෆෝන් කෝලටත් උත්තර දෙනවා දරුමුණු පුරුදු බලාගෙන කෑමත් කකා එහෙමනේ තියෙන්නේ. එතකොට එහෙම හිටපු කෙනා චරිතේ
බණ ටිකක් අහන්න එනකොට පීඩාකාරී තමයි. ඇයි? එයාගේ හිත බැසගෙන තියෙන විවිධ දේවල් වලට. ඒතර ඒකත් එක්ක එයාට පීඩාකාරී. හැබැයි කාලයක් නැවත ඒක පුරුදු කරනකොට මොකද වෙන්නේ? ඒ තුලින් හටගන්න පීඩාකාරී බව ටික ටික අඩු වෙලා යනවා. දැන් බොහෝ දෙනෙක් කියන එකක් තමයි මුල්ම සිල් ගන්න ආපු කාලේ සිල් ගනිද්දි දැනිච්ච වෙහෙස අපහසුව අවුරුද්දක් දෙකක් තුනක් හතරක් එක දිගට කරගෙන යනකොට මේ අපහසුකම් නැහැ කියන කට්ටියට. අනකුමද වෙලා තියෙනේද? අර පුරුද්ද බැහැර වෙලා ගිහිල්ලා. යහපත් දේ හොඳට හිත පිහිටලා තියෙනවා ටික. සීල් රකින්න ගියත් එහෙම තමයි පින්වත්නි. සීල් රකින්න ගියත් මොකද වෙන්නේ? ටික එයාට මුල් කාලේ අමාරුයි. රැයට කන්නම හිතෙන්නේ. සමහරලාට මේ සිල් අරගෙන ඇවිල්ලා හැන්දෑව මොකක් හරි කතාව ප්‍රවෘත්ති ටික බලන්නම හිතෙන්නේ. මුල් කාලේ අමාරුයි. හැබැයි කාලයක් පුරුදු වෙනකොට මොකද වෙන්නේ? ආන් ඒ ස්වභාවයගේ ජීවිතේ නැති වෙලා යනවා. හරි ආශ්චර්යයි. මේක විශ්මිත දහමක් පින්වත්. එක පැත්තකින් ශාස්ත්‍රුන් වහන්සේගේ මේ උදාාර සම්බුද්ධත්වයේ ගැන සාදු කියලා පහදින්න. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේ මේ ධර්ම මාර්ග දියුණු කරන්න මේ පිළිවෙල තීරුම් ගන්න මහන්සි ගන්න. මේ එකපාරට ධර්මයේ ටිකක් අහලා කලබල නොවි එහෙම නැත්නම් මන්දෝත්සාහී නොවි කොහොමද මේක කරන්නේ කියලා මේ පශ්චාත්තාප නොවි මේ දේශනා ඇසුරෙන් තීරුම් ගන්න මා කුමද්ද වීරියෙන් ටික කළ යුත්තේ කියලා. එතකොට තමන්ට ටික තමන්ගේ ධර්ම මාර්ග දියුණු කරගන්න මාවත විවර කරගන්න ඕන කරුණු කාරණා තමන්ට ටික වැටෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් දේශනා කළා ඒ ආකිමේ නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙනවා කියන කොහොමද ආකින්චඤ්ඤායතන සංඥාවේ හේතුවෙන් ඇති වූ ඒකාකාරී බව ඒ පීඩාව තියෙනවා කියනවා. එතකොට ඔහු මේ ආකින්චඤ්ඤායතන සංඥාව ආකාසානංචායතන සංඥාවෙන් ශුන්‍ය දෙයක් බව දැනගන්නවා කියනවා. ඒ වගේම ආකින්චඤ්ඤායතන සංඥාව විඥානංචායතන සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා කියනවා. නමුත් යම් මේ ශුන්‍ය නොවන දෙයක්ත් තියෙනවා කොහොමද? ඒ ආකින්චඤ්ඤායතන සංඥාවෙන් ඇති වූ ඒකාකාරී බවයි කියනවා. එතකොට යමක් ඇද්ද? එයින් ඒ ශුන්‍ය බව නුවණින් දැනගන්නවා කියනවා. ඒ වගේම ඉතුරු යමක් ඇද්ද? තිබෙන්නා වූ යමක් ඇද්ද නුවණින් දැනගන්නවා කියන ඔය ආකාරයට පින්වත් ආනන්ද භික්ෂුව තුල යථාර්ථවත් වූ විපරීත නොවු පිරිසිදු ශුන්‍යතාව පිළිබඳ අවබෝධී බැස ගැනීම ඇති වෙනවා කියනවා. ආනන්ද නැවත අනෙකක් කියනවා. කොහොමද? භික්ෂු විඥානංචායතන සංඥාව මෙනෙහි නොකොට ආකින්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට නේව සංඥා නා සංඥායතන සංඥාව හේතු කොට නැති වෙන ඒකාකාරී බවක් ඇද්ද ඒක මෙනෙහි කරගන්නවා කියනවා. හරි බුදුමයි එතකොට බලන්න. ඒතර ආකින්චඤ්ඤායතන සංඥාදී සීකරන්නේ කොහොමද? කිසිවක් නැහැ කියලා. ඒ සංඥාවේ පිහිටා තමයි එතකොට ඒ සමාපත්තියේ පිහිටා තමයි සංඥාව ඇත්තෙත් නැති මානසික ස්වභාවයේ මෙනෙහි කර එතෙන්ට ඔහු හිත ගන්නවා කියනවා. එතකොට ඔහුගේ සිත නේව සංඥා නා සංඥායතන සංඥාවේ බැස ගන්නවා කියනවා. පහදිනවා කියනවා. පිහිටනවා කියනවා. හොඳින් බැස ගන්නවා කියනවා. එතකොට ඔහු දැනගන්නේ මෙහිමයි කියන කොහොමද? විඥානංචායතන සංඥාව නිසා ඇති වෙන යම් පීඩාවක් ඇද්ද? ඒව මේ නේව සංඥා නා සංඥායතන තුල නැහැ. ඒ වගේම ආකින්චඤ්ඤායතන සංඥාව නිසා ඇති වෙන යම් පීඩාවක් ඇද්ද? ඒකත් මේ නේව සංඥා නා සංඥායතන තුල නැහැ. නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙන කොහොමද? ඒ නේව සංඥා නා සංඥායතන සංඥාව හේතුවෙන් ඇතිවෙච්ච ඒකාකාරී බවයි කියලා දැනගන්නවා කියනවා. බුදුරජාණන් දේශනා කරන එතකොට ඔහු මේ නේව සංඥා නා සංඥායතන සංඥාව විඥානංචායතන සංඥාවේ ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ නේව සංඥා නා සංඥායතන සංඥාව ආකින්චඤ්ඤායතන සංඥාවෙන් ශුන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශුන්‍ය නොවන දෙයක්ත් තියෙනවා. කොහොමද? ඒ නේව සංඥා නා සංඥායතන සංඥාවෙන් ඇති වූ ඒකාකාරී බවයි කියනවා. එතකොට එහි යමක් නැද්ද? එහි ශුන්‍ය බව නුවණින් දැනගන්නවා කියනවා. ඒ වගේම යමක් ඉතුරු ඇද්ද? ඒ පමණක් නුවණින් දැනගන්නවා කියන මේ අසවල් දේ තියෙනවා. අසවල් දේෙන් දැන් ශුන්‍යයි කියලා. ඔය ආකාරයට ආනන්ද භික්ෂුව තුළ යථාර්ථවත් වූ විපරීත නොවු
ශුන්්‍යතාව පිළිබඳ අවබෝධී බැස ගැනීම ඇති වෙනවා. ඊට පස්සේ පින්වත්නි හරි ආශ්චර්යයි. දැන් ශුන්්‍යතාවයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට බැහැර වෙලා ඒ ශුන්්‍යතාව ගැන කියද්දී සමාපatti ගැන කියද්දී පින්වත් ඒ දක්වා විතරයි විස්තර කරන්නේ. ඒකට ඒ දක්වා විතරයි ආශ්චර්යයි. ඊළඟ බුදුරජාණන් දේශනා කරන ආනන්ද නැවත අනෙකක් කියමු. භික්ෂුව ආකින්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට නේව සංඥා නා සංඥායතන සංඥාව මෙනෙහි නොකොට අනිමිත්ත චිත්ත සමාධිය හේතු කොටගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්දේ මෙනෙහි කරනවා කියනවා. එතකොට ඔහුගේ සිත අනිමිත්ත චිත්ත සමාධියේ බැස ගන්නවා කියනවා. පහදිනවා කියනවා, පිහිටනවා කියනවා, හොඳින් බැස ගන්නවා කියනවා. ඒ කියන්නේ අනිමිත්ත චිත්ත සමාධිය කියලා මේ දේශනාවල විස්තර කරන පින්වන්ති නිමිති නැති මානසික ස්වභාවයක් උපද්දනවා කියනවා. එතකොට පින්වත්නි මේ ආකාරයෙන් විවිධ ආකාරයේ සංඥාවන් තුළ හිත දියුණු කළ ආපු හිතකට තමයි එතකොට මේ අනිමිත්ත සංඥාව කියන සංවේදී වෙන්නේ. එතකොට ඔහුටම තේරුම් ගන්න පුළුවන්කම තියෙන කොහොමද? එතකොට මෙන්න මේ මානසික ස්වභාවය තමයි නිමිති නැති බව කියලා. එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි කියනවා ආකින්චඤ්ඤායතන සංඥාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද? ඒව මේ අනිමිත්ත චිත්ත සමාධිය තුල නැහැ. නේව සංඥානා සංඥායතන සංඥාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද? ඒව මේ අනිමිත්ත චිත්ත සමාධිය තුල නැහැ. නමුත් යම් කිසි පීඩා මාත්‍රයක් තියෙනවා කොහොමද? ඒවනාහිමි කය නිසාම ආයතන හයකින් ජීවිතේ නිසාම ඇති වූ පීඩාව විතරක් ඉතුරු වෙනවා කියන. බාහිරට හරි පුදුමයි පින්වත්නි. ඒත් නිමිති නැති සමාධියක් තුලත් සමාපත්තියක් තුලත් එක දෙයක් තියෙනවා කොහොමද? කය නිසා උපදින යම් පීඩාවක් ඇද්ද? ඇස කන නාසය දිවකය මනස නිසා උපදින යම් පීඩාවක් ඇද්ද? ඒ පීඩාව ඉතුරු වෙලා පවතිනවා කියලා කියනවා. එතකොට මේ අනිමිත්ත චිත්ත සමාධි සංඥාව ආකින්චඤ්ඤායතන සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා කියනවා. ඒ වගේම අනිමිත්ත චිත්ත සමාධි සංඥාව නේව සංඥා නා සංඥායතන සංඥාවෙන් ශුන්‍ය දෙයක් වශයෙන් දැනගන්නවා කියනවා. නමුත් යම් මේ ශුන්‍ය නොවන දෙයක්ත් තියෙනවා කියන අනිමිත්ත සමාධිය තුළ කොහොමද? කය නිසා ආයතන නිසා දැන් පඨවි ධාතු වෙනස් වීම නිසා ආපෝ ධාතු වෙනස් වීම නිසා තේජෝ ධාතු වෙනස් වීම නිසා වායෝ ධාතු වෙනස් වීම නිසා හටගන්න යම් පීඩාවල් තියෙනවා. ඒතර මේ පීඩාවල් තියෙනවා කියනවා. ඒ වගේම ඇස කන නාසය දිවකය මනස අපේ ජීවිතේ අවසන් වෙනකම් අපේ ජීවිතේ බැඳිච්ච දේවල්නේ. ඒතර මේ වගේ වෙනස්කම නිසා හටගන්න පීඩාව ඉතුරු වෙලා තියෙනවා කියනවා. එතකොට දැනගන්නවා කියනවා හරි පුදුමයි අනිමිත්ත චිත්ත සමාධිය තුලත් යමක් ඇද්ද නැද්ද මේ අසවල් දේවල් මේ සමාධිය තුල නැහැ කියලා දැනගන්නවා කියනවා. ඒ වගේම යමක් ඉතුරු වෙලා ඇද්ද ඒ දේ තියෙනවා කියලා නුවණින් දැනගන්නවා කියනවා. ඔය ආකාරයට පින්වත් ආනන්ද භික්ෂුව තුල යථාර්ථවත් වූ විපරීත නො පිරිසිදු ශුන්‍යතාව පිළිබඳ අවබෝධයේ බැස ගැනීම සිදු වෙනවා කියනවා. පින්වත් ආනන්ද තව එකක් කියන්නම් කියනවා. හරි පුදුමයි පින්වත්නි. ඒතර මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ සොයා ගන්නා විවිධ සමාපatti මේවා පෙර නොයසු විරු ධර්මයන් පින්වත්නි. මේ ලෝකෙට දෙවියන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාත ලෝකේ මේ ලෝකෙට මේ උපදින්නේ සම්මා සම්බුදුනතේ තින ආශ්චර්ය නිසා. නැත්තම් ඒ වහන්න හම්බෙන්නේ නැහැ පින්වත්නි. ඊළඟ බුදුරජාණන් දේශනා කළ පින්වත් ආනන්ද නැවත තව එකක් කියමි. භික්ෂුව ආකින්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට නේව සංඥා නා සංඥායතන සංඥාව මෙනෙහි නොකොට අනිමිත්ත චිත්ත සමාධියේ හේතු කොටගෙන ඇති වෙන ඒකාකාරී බවක් ඇද්දේ මෙනෙහි කරනවා කියනවා. එතකොට ඔහුගේ සිත අනිමිත්ත චිත්ත සමාධිය බැස ගන්නවා කියනවා. පහදිනවා කියනවා. පිහිටනවා කියනවා. හොඳින් බැස ගන්නවා කියනවා. එතකොට ඔහු මෙහිමයි කියන දැනගන්නේ කොහොමද? මේ අනිමිත්ත චිත්ත සමාධිය කියන්නේ විශේෂයෙන් සකස් කරපු දෙයක්. දැන් අනිමිත්ත චිත්ත සමාධිය දියුණු වෙලා ගියට පස්සේ දැනගන්නවා මේ දේවල් නෑ. මේ දේවල් තියෙනවා. ඒ වගේම අනිමිත්ත චිත්ත සමාධිය ගැන මෙහිමත් දෙයක් දැනගන්නවා කියන කොහොමද? මේකත් හේතුවක් නිසා විශේෂයෙන් සකස් වෙච්ච එකක් විතරයි. කොහොමද සකස් වුනේ? නිමිති කියන එක මෙනෙහි නොකර ඒ හේතුව සකස් කරද්දී ඇති වෙච්ච එකක් විතරයි. හැබැයි යම් දවසක
නිමිති මෙනෙහි කරන්න ගනීද ඒ සමාධිය නැතිලා යනවා. එහෙනම් ඒකත් කොහොමද? විශේෂයෙන් සකස් වෙච්ච දෙයක් විතරයි. විශේෂයෙන් චේතනාවකින් සකස් කළ දෙයක් ඇද්ද? ඒ අනිත්‍යයි. ඇයි නිමිති මෙනෙහි නොකරනකම් විතරයි මේ මානසික ස්වභාවය නිර්මාණය වෙන්නේ. යම් දවසක නිමිති මෙනෙහි කරන ගනීද ඒ සමාධිය මනසේ අතුරුදහන් වෙලා යනවා. එහෙනම් මේ ස්වභාවයත් කොහොමද? අනිත්‍යයි. නිරුද්ධ වෙලා යන ස්වභාවය යුක්තයි කියලා දැනගන්නවා කියනවා. ওই විදිහට නුවණින් දන්නා විට ওই විදිහට නුවණින් දකින විට කාමාශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා යනවා කියනවා. විස්මිතයි. බලන්න මේ නිකලස් බව දක්වාම ශුන්්‍යතාවට හිත පුරුදු කළා අනිමිත්තේ හිත පිහිටෝලා එතනින් ආශ්‍රය කිරීම දක්වා සුන්දර විස්මිත ආශ්චර්ය දැක්මක් බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්ත පින්වත්නි. භවආශ්‍රවයෙන් හිත නිදහස් වෙනවා කියනවා. අවිද්‍යාශ්‍රවයෙන් හිත නිදහස් වෙනවා කියනවා. ආශ්‍රවයන්ගේ නිදහස් වුණු විට නිදහස් වුණු බවට ඥානය තියෙනවා කියනවා. ඉපදීම ෂේ වුණා, බඹසර වාස සම්පූර්ණ කළා, කලියුත් කළා, තවදුරටත් කලියුද්ධයක් නෑ කියලා දැනගන්නවා කියනවා. ආශ්චර්යයි පින්වත්නි. බලන්න දැන් අපි මීටත් අපි මේ දක්වාම අපේ ජීවිතවල මේ කතා කරපු දේශනා ඇසුරත් එක්ක බලනකොට මේක තවත් විස්මිත වෙනම දහම් පරයයක්. සමහරලාට සංසාරේ එක එක අය මේ පුරුදු කරගෙන යන දේවල් එක්ක බලද්දී ශාස්ත්‍රුන් වහන්සේ එතකොට ඒ කිනාට සමහරලාට ගෝචර වෙන සමහරලාට සමාධිය මුල් කරගෙනම හිත නිකලස් කරගන්න ආකාරය. ඉතින් ඒ නිසා දැන් මේ දේශනාවේ තියෙන පින්වත් තනිකරම එතකොට මේ ශුන්්‍යතා සමාපත්තියක් පෙරටු කරගෙන අනිමිත්ත සමාධියක් උපදවලා ඒ හරහා හිත කෙලෙස් දුරු කරන උදාර විස්මිත අවබෝධයක් ශාස්ත්‍රුන් වහන්සේට ඇති වුණා. ඉතින් මේ උතුම් සම්බුද්ධත්වයට අවබෝධයට අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැදැහැසිත උපදවාගෙන සසර දුක් දුරු කරගන්නට මේ රැස් උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ආශ්චර්යවත් ශ්‍රී සම්බුද්ධත්වයේ පිළිබඳව සිත පහදවන භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැම දිනාටම පෙන්වා වදාළා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ හැම දිනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 7/34 බෝන්ඩ් වත්ත නුන්ගමුගොඩ කැලණියන් ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික අනුර පෙරේරා සහ මනම්පේරි මංගලිකා යන පින්වත් පිරිසේක රාශි වෙලා ඒ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන පින්වත් නැදුම්ගමුයි රාජහස්ති රාජයාට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරුන්ට, ඉෂ්ඨකාමී දෙවිවරුන්ට, ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දිව්‍යෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදෙනී සුබෝධී ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ ඒ කටයුතු කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා.
නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින නම්බර 7/34 බෝන්ට්වත්ත නුන්ගමුගොඩ කැලණියන් ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික අනුර පෙරේරා සහ මනම්පේරි මංගලිකා යන පින්බර දෙපළට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත් සිටින දෙමව්පියන්ට, සෙම්පති පුතුණුවන්ට, සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ පින්වතුන්ගේ විශේෂ ප්‍රධාන අරමුණේ පින්වත් නැදුම්ගමුවේ රාජාට හස්තියට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළා උදාාර පින නැදුම්ගමුවේ හස්ති රාජයාට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ විනිස සසර දුක් දුරු කිරීම පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින මාතෘ භූමියට පවතින සියලු කරදර බාධා දුරු වෙලා තුනුරුවනේ අනන්ත ආශිර්වාද සැලසේවා. දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. සුවසේ කටයුතු කරගෙන සසර දුකින් ඈතර වෙන්න මේ මාතෘ භූමියේ වෙසෙන සියලු දෙනාට වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කළ සියලු දෙනාට, ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳ ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොබලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් පින්වත් නැඳුන්ගමුවේ රාජා හස්තයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවක් දරාගෙන අංක 7/34 බෝන්ඩ්වත්ත නුන්ගමුගොඩ කැලණිය යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික අනුර පෙරේරා සහ මනම්පේරි මංගලිකා යන පින්වත්තුන් විසින් ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයේ යෙදෙන මේ පින්බර වෙසක් මාසෙත් අපි මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡා යලි ඔබට සමීප කිරීමේ අපේක්ෂාව සහිතව අද දවසේ සමුගන්න සූදානම් වන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආදවත පුරා වඩා හිඳවාගෙන සියලු කටයුතු වල සෑම දෙනා ජාතියම දක්ෂ වේවා කියලා අදත් අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.